සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා හැමෝටම. බිට්කොයින් වල අපි ඩේලි chart එක දාගත්තොත් අපිට පේනවා කලින් දවසේ කැන්ඩල් එක ඩෝජි කැන්ඩල් එකක් හැටියට ක්ලෝස් වෙලා තියෙනවා. ඉතින් ඊට අමතරව අපිට පේනවා මෙතන හැදිච්ච ස්විං හයි එකේ හයි එකට උඩින් මේ කැන්ඩල් එක ට්‍රේඩ් වෙලා තියෙනවා. ඒකට අලුතෙන් ස්විං හයි එකක් හැදෙන ඉඩකඩක් මෙතන තියෙනවා. හරියටම ස්විං හයි එකක් හැදෙන්නේ නම් මේ කැන්ඩල් එකේ ලෝ එකට යටින් කැන්ඩල් එකක් ට්‍රේඩ් වෙන්න ඕනේ මේකේ හයි එක බ්‍රේක් වෙන්න කලින්. ඉතින් ඊට අමතරව මේ කැනල් එක දැන් අපි දන්නවා සිකුරාදා කැනල් හයි සහ ලෝස් කියන දෙකම ටේක් අවුට් කරන්න ඊට කඩක් තියෙනවා කියලා. ඉතින් දැන් සිකුරාදා කැනල් එක ඇත්තටම ස්විං හයි එකක හැදුනොත් එහෙම ඒක ටිකක් ට්‍රේඩ් කරන්න ට්‍රිකි සිටුේෂන් එකක් වෙනවා. ඒකට හේතුව තමයි ඉස්සෙල්ලා ලෝ එක ටේක් අවුට් කරොත් එහෙම එතකොට ඒ ගමම්ම උඩට ගිහිල්ලා හයි එක ටේක් අවුට් කරන්න තියෙන ඉඩ කඩ අඩු වෙනවා. ඉතින් එහෙම වුණාම ඩම්ප් එක ටිකක් කන්ටිනියු වෙලා ආය මෙතන හැදිලා තියෙන ලෝ එකට උඩින් හය ලෝ එකක් හදලා ඊට පස්සේ උඩට අප් වෙන්න ඉඩ කඩක් තියෙනවා මේ හයි එක ටේක් අවුට් කරන්න. ඉතින් ඊට කලින් ඉස්සෙල්ලා හයි එක ටේක් අවුට් කරොත් ඊට පස්සේ අලුතෙන් මෙතන ස්විං හයි එකක් හදන්න පුළුවන්. ඊට පස්සේ යටට එන්න පුළුවන් මේකේ ලෝ එක බ්‍රේක් කරන්න. ඉතින් කොහොම වුණත් පොඩ්ඩක් සිකුරාදා කැනල් එකේ රේන්ජ් එක, ඒ කියන්නේ ලෝ එකයි හයි එකයි මාක් කරගෙන ඉන්න අපිට බ්‍රේක් වෙන පැත්ත බලලා ට්‍රේඩ් කරන්න අවස්ථාවක් තියෙන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ දැන් අපි ඩේලි chart එකේ RSI ඉන්ඩිකේටර් එක දාගත්තොත් අපිට මෙහෙම බැලුවට ඩයිවර්ජන්ස් එකක් පේන්නේ නැහැ හරියට. නමුත් අපි ඒක ටිකක් ඒ කියන්නේ zoom කරගෙන බැලුවොත් මෙතන නිකන් RSI එක තියෙන equal වගේ highs හදලා. නමුත් price action එක අපිට පේනවා මෙතන close වෙලා තියෙන තැනට වඩා උඩින් close වෙලා තියෙනවා. ඒක නිසා මෙතන කෙනෙකුට ඒ කියන්නේ weak bearish divergence එකක් හැදෙන්න ඉඩ කඩක් තියෙනවා කියලා කන්සිඩර් කරන්න පුළුවන්. නමුත් දැන් මේ කැනල් එක තව උඩට ට්‍රේඩ් වෙන්න පටන් ගත්තොත් එහෙම ට්‍රේඩ් වෙලා ක්ලෝස් වුණොත් ඊට පස්සේ මේ ඩයිවර්ජන්ස් එක නිකම්ම ඉන්නලිඩ් වෙලා යන්න ඉඩ කඩක් තියෙනවා. ඒ කියන්නේ අප් වෙලා ක්ලෝස් වුණොත් එහෙම. නමුත් මේකේ ලෝ එක ලොස් කරගෙන ක්ලෝස් වුණොත් මේ ඩයිවර්ජන්ස් එක වැඩ කරන්න පුළුවන්. ඒක නිසා අපිට ගොඩක්ම ඉම්පෝටන්ට් වෙන්නේ දැනට මෙන්න මේ සිකුරාදා කැන්ඩල් එකේ ලෝ එක ප්‍රොටෙක්ට් වෙනවද නැත්නම් ඒක බ්‍රේක් වෙනවද කියන එක. ඒක නිසා ඩේලි chart එකේ ওই ලෝ එක සම්බන්ධයෙන් විශේෂයෙන් අවධානය යොමු කරන්න. ඊට පස්සේ අපි ඩේලි chart එකට moving average ඇඩ් කරගත්තොත් මෙතන රතු පාටට තියෙන උඩින් 50 period simple එක අපි කිව්වා ඔක exponential එක බ්‍රේක් වුණා කියලා. ඊට පස්සේ ඊට යටින් තියෙනවා මේ තියෙන 50 period simple moving average එක ඒකත් බ්‍රේක් කරලා තියෙන්නේ. දැනට අපිට පේනවා exponential එක කොළ පාටට හැරිලා තියෙනවා. ඒ කියන්නේ උඩට curve වෙන්න පටන් අරගෙන තියෙනවා. ඉතින් මේ moving average එක hold කරගෙන හිටියොත් එහෙම බිට්කොයින් ඔතනින් උඩට අප් වෙන්න තමයි වැඩි ඉඩ කඩක් තියෙන්නේ. කියන්නේ මේක හෝල්ඩ් කරගෙන හිටියොත්. ඕක ලොස් වුණොත් එහෙම ඊට පස්සේ අපිට යට ලෙවල් අලුතෙන් මොනිටර් කරගෙන ඉන්න පුළුවන් ඩේලි chart එකේ. නමුත් බිට්කොයින් වලට ගැටලුවක් වෙනවා නම් වෙන්නේ දැනට තියෙන සිටුේෂන් එකත් එක්ක මෙන්න මේ ලෝ එක ලොස් වුණොත් විතරයි. ඉතින් ඒ ලෝ එක ලොස් නොවි තියෙන තාක් අපිට පේනවා හය හයි සය ලෝ සදාගෙන මාකට් එක අප් වෙන්න තමයි ඉඩ කඩක් තියෙන්නේ. ඊට පස්සේ ප්‍රධාන වශයෙන් රෙසිස්ටන්ස් එකක් තියෙනවා. අපි අර කලින් දවසෙත් කතා කරපු වීක්ලි මිඩ් එක 27632.2කින් විතර අපිට පේනවා ඒ කිට්ටුවට ඉම්පෝටන්ට් මූවිං ඇවරේජ් දෙකක් කන්ෆ්ලුවන්ස් වෙනවා. ඉතින් ඊට අමතරව අපි CME chart එක දාගත්තොත් එහෙම අපිට පේනවා මෙතන ෆිල් වෙච්ච නැති ගැප් එකක් තියෙනවා. ඉතින් CME chart එක ඇත්තට මම දැන් දැක්කේ මෙතන දැන් අර Binance Futures එකේ 50 simple එකයි 50 exponential එකයි දෙකටම උඩින් Bitcoin trade වුණාට අපිට පේනවා CME එකේ මෙතන මේ moving average දෙක තාම break වෙලා නැහැ. ඒ කියන්නේ දැනට 50 period simple එකෙන් යම් resistance එකක් හම්බෙලා තියෙනවා. දැන් CME මේ වෙනකොට close වෙලා තියෙන නිසා අපිට සඳුදා තමයි බලන්න වෙන්නේ මේ moving average එක break කරයිද කියලා. ඉතින් ඕවා break කරලා උඩ establish වුණොත් අනිවාර්යෙන්ම වගේ මේ gap එක fill කරන්න යන්න පුළුවන්. අපිට පේනවා මේ gap එක අර Binance Futures chart එකේ තියෙන moving average දෙක සහ ඊට පස්සේ අපි අර weekly mid level එකත් එක්ක confluence වෙනවා කියලා. ඒක නිසා වැඩිම ඉඩ කඩක් තියෙන්නේ මේ level එක අඩුම තරමින් මේ low එක hold කරගෙන හිටියොත් එහෙම CME gap එක fill කරන්න යන්න. ඉතින් ඒක නිසා මම ගොඩක් හොයන්නේ correction ආවොත් එහෙම long opportunities ආයෙ ගන්න පුළුවන්ද කියලා බලන්න. මම අර කලින් දවසේ කිව්වා මම යටදී ඕපන් කරපු ඒ කියන්නේ මෙන්න මේ ලෙවල් එකේදී ඕපන් කරපු ලෝන් එක හෝල්ඩ් කරගෙන ඉන්නවා කියලා. ඒක කොහොමදත් හෝල්ඩ් කරගෙන ඉන්නවා. ඒ අතර අලුත් ලෝන් පොසිෂන් වලට එන්ටර් වෙන්න ඔපචුනිටිස් හොයන්න තමයි මම ගොඩක් උත්සාහ කරන්නේ. මොකද මාකට් ස්ට්‍රක්චර් එක පැහැදිලිව බුලිෂ් පැත්තට ෆ්ලිප් වෙලා තියෙන නිසා. ඉතින් ඒ අතර අපිට පොඩි ස්කාල්ප් කරන්න අවස්ථාවක් තියෙනවා දැන්.
සොරි මට කැස්සක් ආවා. ඊට පස්සේ අපිට අර මෙතන හයි එකයි මෙතන හයි එකයි යා කරලා ට්‍රෙන්ඩ් ලයින් එකක් ඇඳගත්තාම ওই ට්‍රෙන්ඩ් ලයින් එකත් සැලකිය යුතු රෙසිස්ටන්ස් එකක් හැටියට වැඩ කරන්න ඉඩ කඩක් තියෙනවා. ඒක නිසා අපි මේ සම්බන්ධෙනුත් පොඩ්ඩක් අවධානයෙන් ඉමු. දැනට පැය 4 chart එක දාගත්තාම අපිට පේනවා consolidation එකක් යන්නේ. ඉතින් පැය 4 chart එක මට ඒ කියන්නේ ආයසරයක් සම්පූර්ණයෙන්ම බ්‍රේක් වෙන්න නම් දැනට තියෙන සිටුේෂන් එකත් එක්ක 22574.5 වගේ ලෙවල් එකක්. කියන්නේ මෙන්න මෙතන තියෙන ලෝ එක බ්‍රේක් වෙන්න ඕනේ. අපිට පේනවා මෙතන ඇත්තටම මේ ලෝ එකයි මේ ලෝ එකයි එකම මට්ටමින් වගේ තියෙන්නේ. ඉතින් ඔහොම අවස්ථාවල අර එක සමාන ලෝස් වලට යටින් ලික්විඩිටි තියෙන්න පුළුවන්. ඒවා අරගෙන ඊට පස්සේ මාකට් එක අප් වෙන්න ඉඩ කඩක් තියෙනවා. ඒක නිසා මේක තීරණාත්මකව බ්‍රේක් වුණොත් තමයි මම සලකන්නේ පැය 4 chart එකට ලොකු ගැටලුවක් වෙයි කියලා. ඒක නිසා බැරි වෙලාවත් ඔය ලෙවල් එකට රීට්‍රේස් වුණොත් මම ආයෙසරයක් හොඳ ලෝන් එකකට එන්ටර් වෙන්න කන්සිඩර් කරනවා වෙනම ලෝන් පොසිෂන් එකකට අර යටදී ඕපන් කරපු එක එහෙමම තියාගෙන. ඊට පස්සේ අපි දැන් අපිට තව මොනිටර් කරන් ඉන්න පුළුවන් පැය 4 chart එක අපිට පේනවනේ ඕවර් බෝට් රීජන් එකට ගිහිල්ලා තියෙනවා. ඒක නිසා ප්‍රයිස් එක මේ හරි කොන්සොලිඩේට් වෙනකොට හරි ටිකක් යටට ආවොත් RSI එක ටිකක් වේගෙන් කරෙක්ට් වෙනවද කියලා. දැනටත් අපිට පේනවා ටිකක් වේගෙන් යටට ඇවිල්ලා තියෙනවා මේ ලෝ එක කිට්ටුවටම. ඉතින් එහෙම යටට එනකොට ප්‍රයිස් ඇක්ෂන් එක මේ ලෝ එක බ්‍රේක් කරලා තිබෙන්නේ නැත්නම් අපි දන්නවා හිඩන් බුලිෂ් ඩයිවර්ජන්ස් එකක් හැදෙන්න පුළුවන්. ඊට පස්සේ මාකට් එක අප් වෙන්න ඉඩ කඩක් තියෙනවා. ඊට පස්සේ පැය chart එක දාගත්තත් අපිට පේනවා තවම consolidation එකක් යන්නේ. ඉතින් පැය chart එක මට පැය chart එකේ ලොකු ගැටලුවක් වෙයි කියලා මම සලකන්නේ. කියන්නේ ඩවුන් ට්‍රෙන්ඩ් එකට සම්පූර්ණයෙන්ම හැරෙයි කියලා සලකන්නේ 23376.5 කියන අපි කලින් දවසේ මාක් කරලා ෂෙයා කරපු chart එකේ මෙන්න මේ පැය chart එකේ support level එක break වුණොත් තමයි මම සලකන්නේ පැය chart එකට ගැටලුවක් වෙයි කියලා. ඉතින් පැය chart එකේ අපිට අර අපි කලින් දවසේ මෙහෙම RSI වල ඇඳගත්ත trend line එකක් අපිට පේනවා ඒක තාම break කරලා නැහැ. නමුත් price action එක මේ හරිය consolidate වෙනකොට අපිට පේනවා පැය RSI එක සැලකිය යුතු විදිහට යටට ඩම්ප් වෙලා තියෙනවා. ඒක නිසා පැය chart එකේ අපිට strength එකක් පෙන්වන්නේ. කියන්නේ hidden bullish divergence එකක් හැදෙන ඉඩ කඩක් මෙතන තියෙනවා. මොකද price action එක consolidate වෙනකොට RSI එක සෑහෙන ඩම්ප් වෙලා තියෙන නිසා. ඉතින් RSI ඇත්තටම දැන් 50 level එකෙන් යටට આવොත් ටිකක් consider කරන්න වෙනවා. එතකොට ඩම්ප් එක සමහරවිට continue වෙන්න පුළුවන්. නමුත් ඊට උඩ මෙහෙම consolidate වුණොත් price action එකත් එක්ක මේ resistance එක පැය chart එකේ resistance එකක් තියෙන 24039.8 ප්‍රධාන resistance එකක්. අපි කලින් දවසේ ඔක මාක් කරා chart එකේ. ඉතින් අපිට පේනවා ඒක උඩින් වික්ුණාට පැය කැන්ඩල් එකක්වත් තාම ක්ලෝස් වෙලා නැහැ. මෙතන ක්ලෝස් වෙලා තියෙන්නේ අපි ඔක මාක් කරේ කියන්නේ මේ ලෙවල් එකට පස්සේ කියන්නේ මෙන්න මේ හරියට එනකොට තමයි මම මේක මාක් කරේ. ඉතින් මේකෙන් උඩ පැය කැන්ඩල් එකක් වගේ ක්ලෝස් වුණොත් ඊට පස්සේ අප් වෙන්න පුළුවන්. ඉතින් මේක බ්‍රේක් කරගන්න බැරුව කොන්සොලිඩේට් වෙලා යටට ආවොත් එහෙම අර අපිට පුළුවන් බුලිෂ් ඩයිවර්ජන්ස් හැදෙනවද කියලා මොනිටර් කරන් ඉන්න මෙන්න මේ ලෙවල් වලදී. ඊට පස්සේ විනාඩි 15 chart එකේ අපි කලින් දවසේ පොඩි ෂෝට් එකකට එන්ටර් වුණා. ඒ කියන්නේ මං මෙන්න මේ හරියට තමයි chart එකක් ෂෙයා කළේ. මං ෂෝට් එකකට එන්ටර් වුණා කියලා මං ඊට වැඩි ටිකක් උඩින් එන්ටර් වුණේ. ඉතින් ෂෙයා කරන්න කලින් මං පොඩ්ඩක් හිටියා price action එක ඇත්තරම weakness එකක් වැඩිපුර පෙන්නයිද කියලා බලන්න. මොකද නැත්තම් ෂෙයා කරාට පස්සේ කවුරු හරි කෙනෙක් එන්ටර් වෙලා price එක අනිත් පැත්තට ගියා නම් එයාලට පාඩුවක් වෙන්න තිබ්බ නිසා. ඉතින් මෙතනදී අපි ෂෙයා කළාට පස්සේ කවුරු හරි කෙනෙක් එන්ටර් වුණා නම් සැලකිය යුතු ප්‍රොෆිට් එකක් ගන්න තිබ්බා. මොකද ඊට පස්සේ price එක 103කට ආසන්න ප්‍රමාණයක් කරෙක්ට් වෙච්ච නිසා. ඉතින් ඊට පස්සේ අපි පැය chart එකේ අර support level එකක් මාක් කරගෙන හිටියා. ඒ කිට්ටුවටම එනකොට අපි දැක්ක දෙයක් තමයි විනාඩි 15 chart එක ඕව sold region එකටම ඇවිල්ලා තිබ්බා. ඊට පස්සේ පැය chart එකෙත් bullish divergence එකක් තිබ්බා. hidden bullish divergence එකක් විනාඩි 15 chart එකත් එක්කම ගත්තාම ඒක නිසා ඊට පස්සේ එතනින් price එක up වෙන්න පටන් ගත්තා. ඉතින් සමහර කට්ටිය මම මෙතනදී කිව්වා divergence එකක් තියෙනවා. ඒක නිසා stop loss දාගන්න කියලා short වලට. ඉතින් සමහර අය long කරලා තිබ්බා මේ divergence එකත් එක්ක. ඒකිනුත් profit ගන්න අවස්ථාවක් තිබ්බා. ඊට පස්සේ අපි දැනට scalp කරන්න මේ ලෙවල් ටික සම්බන්ධයෙන් මොනිටර් කරගෙන ඉමු. ඒ තමයි 24085.9 ඉඳන් 24039.8 වෙනකන් තියෙන මේ zone එක resistance එකක් හැටියට වැඩ කරන්න පුළුවන් විනාඩි 15 chart එකෙත්. ඊට පස්සේ පැය 4 resistance එකක් අපිට පේනවා. මෙතන price action එක break කරන්න බැරුව
රෙසිස්ටන්ස් හම්බෙලා තියෙන සපෝට් රෙසිස්ටන්ස් හම්බෙලා තියෙන ලෙවල් එකක් 23973.4න් මේක බ්‍රේක් කරත් මේ සෝන් එක රෙසිස්ටන්ස් එකක් හැටියට වැඩ කරන්න ඉඩ කඩක් තියෙනවා. කොහොමටත් මේ උඩ එක බ්‍රේක් කරොත් තමයි මම ඒ කියන්නේ බිට්කොයින් සැලකිය යුතු විදියට අපේ කියලා අපේක්ෂා කරන්නේ. එහෙම නැත්නම් මේ ලෙවල් එකේ තව කොන්සොලිඩේට් වෙන්න තමයි වැඩි ඉඩ කඩක් තියෙන. ඊට පස්සේ යටින් මිඩ් ලෙවල් එකක් තියෙනවා 23719.2 ඉඳන් 23708.2 දක්වා. මේක ගොඩක් ස්ට්‍රෝං සපෝට් එකක් නෙමෙයි. අපිට පේන අවස්ථා කිහිපයක් ටෙස්ට් කරලා තියෙනවා. ආයෙනකොට ආයෙත් ටෙස්ට් කරොත් එහෙම ගොඩක් වෙලාවට බ්‍රේක් වෙන්න ඉඩ කඩක් තියෙනවා. ඊට පස්සේ ඒක බ්‍රේක් වුණොත් විනාඩි 15 chart එකේ ට්‍රෙන්ඩ් එක ගොඩක් වෙලාවට බේරිෂ් පැත්තට ආයෙ ෆ්ලිප් වෙනවා. එහෙම වුණොත් එහෙම අපිට සපෝට් එකට තියෙන්නේ 23376.5 ඉඳන් 23315.4 වෙනකන් තියෙන මේ සෝන් එක. ඒතර මේක ටිකක් ස්ට්‍රෝං එකක් හැටියට වැඩ කරන්න පුළුවන්. ඉතින් ওই සෝන් එක ස්ට්‍රෝං සෝන් එකක් හැටියට කියන්නේ ඔය සෝන් එකට එනකොට හිඩන් බුලිෂ් ඩයිවර්ජන්ස් වගේ හැදිලා තිබ්බොත් අපිට ලොන්ග් වලට කන්සිඩර් කරන්න පුළුවන්. ඕක ලොස් වුණොත් ප්‍රධානම සපෝට් එකට තියෙන්නේ 22657.1 ඉඳන් අපි මෙන්න මේ කැනල් එකේ ලෝ එකට වගේ ගත්තොත් එහෙම 22585 වගේ වෙනකන් තියෙන ওই සෝන් එක. ඒකට උතනදිත් අපිට ෂෝට් ලොන්ග් ට්‍රේඩ් වලට එන්ටර් වෙන්න කන්සිඩර් කරන්න අවස්ථාවක් තියෙනවා. ඊට පස්සේ ඒකත් ලොස් වුණොත් එහෙම අපිට මෙතන බ්ලොක් එකක් තියෙනවා. එතකොට ඔන්න ඔය ලෙවල් එක කන්සිඩර් කරන්න පුළුවන් ලොන්ග් ට්‍රේඩ් වලට එන්ටර් වෙන්න. ඒ කියන්නේ 21500 වගේ ලෙවල් එකක් ගත්තොත් 21600 ඉඳන් 21700 වගේ වෙනකන් තියෙන සෝන් එකක්. අපි 21500ත් එක්කම ගත්තොත් ওই සෝන් එක අපිට ස්ට්‍රෝං සපෝට් එකක් හැටියට වැඩ කරන්න පුළුවන්. මේකත් බ්‍රේක් කරගෙන යටට වැටුනොත් එහෙම. ඉතින් ඩේලි chart එකේ ඇත්තටම තවම යටින් හරියට සපෝට් ලෙවල් එකක් මට මාක් කරගන්න විදිහක් නැහැ. ඒකට හේතුව මෙතන හරියට ස්විං හයි එකක් හදලා නැති නිසා. ඉතින් ස්විං හයි එකක් හදනවා නම් අපි දන්නවා මේ ලෝ එක බ්‍රේක් කරගෙන ට්‍රේඩ් වෙන්න ඕනේ. එහෙම ට්‍රේඩ් වුණොත් අපිට ෆිබොනාචි අඳින්න පුළුවන් මේ ලෝ එකේ ඉඳන් හයි එකට. එතකොට අපිට ඩේලි chart එකෙත් ඉම්පෝටන්ට් ලෙවල් මාක් කරගන්න අවස්ථාවක් තියෙනවා. ඊට අමතරව අපි ඩේලි chart එකේ අර කතා කරපු 50 period exponential එක සහ 50 period simple එක කියන දෙකම මොනිටර් කරන් ඉන්න moving average එකේ ඉන්නොත් අපිට සපෝට් හම්බෙන්න ඉඩ කඩක් තියෙන නිසා. ඉතින් ওই කාරණා ටික තමයි අතන බිට්කොයින් සම්බන්ධයෙන් කියන්න තියෙන්නේ. මම ට්‍රේඩ් එකට එන්ටර් වුණොත් Telegram එකේ ගොඩක් වෙලාවට අප්ඩේට් කරනවා. ඒක නිසා Telegram එක සම්බන්ධයෙන් ටිකක් අවධානයෙන් ඉන්න. ඊට පස්සේ අපිට තව කොයින් කිහිපයක් සම්බන්ධයෙන් කතා කළොත් එහෙම අපි දැක්කා OP ගොඩක් අප් වෙලා තියෙනවා අද උදේ. ඉතින් මෙතනදී ඇත්තරම මම උදේ දැක්කා සැලකිය යුතු බේරිෂ් ඩයිවර්ජන්ස් එකක් තියෙනවා පේ chart එකේ වගේ. ඉතින් මොනිටර් කරන් හිටියනම් කවුරු හරි කෙනෙකුට ෂෝට් එකකට එන්ටර් වෙන්න අවස්ථාවක් තිබ්බා. මොකද අපි මෙහෙම ට්‍රෙන්ඩ් ලයින් එකක් ඇඳගත්තා නම් ඒ ට්‍රෙන්ඩ් ලයින් එක කිට්ටුවටම OP අප් වෙලා තියෙනවා. ඉතින් දැන් නම් ටිකක් පරක්කු ස්වභාවයක් තියෙනවා අලුතෙන් ෂෝට් වලට එන්ටර් වෙන්න. මොකද මේකේ ක්ලෝසින් ප්‍රයිසස් වගේ අරගෙන ඇඳගත්තා නම් අනිවාර්යෙන්ම මගේ ඒ කිට්ටුවට යනවා. මම දැනට හඳින්න යන්නේ නැහැ. ක්ලෝසින් ප්‍රයිසස් අරගෙන ඇඳ ගන්න ලයින් chart එක වගේ දාගෙන ඊට පස්සේ අපිට දැනට කරන්න පුළුවන් දෙයක් තමයි ඇත්තරම ඒ කියන්නේ මේක කරෙක්ට් වුණත් එකපාරට දැනට දැන් එන්ටර් වෙන එකේ රිස්ක් එකක් තියෙනවා. ඉතින් එතනදී අපිට කරන්න පුළුවන් මේ හයි එකේ ඉඳන් මේ ලෝ එකට ෆිබොනාචි ඇඳගෙන ඔය ෆිබොනාචි ලෙවල්ස් මොනිටර් කරන් ඉන්න පුළුවන්. ඒ වගේම රිජෙක්ට් වුණොත් ආයෙසරයක් ෂෝට් වලට එන්ටර් වෙන්න. අපිට දැනට මූවිං ඇවරේජ් වලින් එහෙම ගොඩාක් උඩට ඕවර් එක්ස්ටෙන්ඩ් වෙලා තියෙන නිසා ගොඩක් වෙලාවට සැලකිය යුතු කරෙක්ෂන් එකක් එන්න පුළුවන් OP වල. ඒක නිසා අපි අර මාක් කරගත්ත විදිහට ෆිබොනාචි ඇඳගෙන බලන්න ඒ වගේ රිජෙක්ට් වුණොත් ෂෝට් එන්ට්‍රීස් ගන්න අවස්ථාවක් තියෙන්න පුළුවන්. ඊට පස්සේ Qterm අපි කලින් දවසේ වීඩියෝ එකක් කළා ඕල්ඩ් කොයින් කිහිපයක් සම්බන්ධයෙන්. එතනදී අපි මතක් කළා වීක්ලි මිඩ් ලෙවල් එක තිබ්බේ 5.188න් ඕක මොනිටර් කරන් ඉන්න කියලා ෂෝට් කරන්න. හරියට මෙතන රිජෙක්ට් වෙලා යටට වැටුණා. ඉතින් මම දැක්ක සමහර කට්ටිය ප්‍රොෆිට් අරගෙන තියෙනවා. ඔය ලෙවල් මොනිටර් කරන් හිටියොත් අපිට අනිවාර්යයෙන්ම වගේ ට්‍රේඩ් වලට එන්ටර් වෙන්න අවස්ථාවක් තියෙනවා. ඊට පස්සේ මම ඇත්තටම කලින් දවසේ තව කියන්නේ හිටපු කොයින් එකක් තමයි CTK කියන්නේ. ඉතින් මේ කොයින් එක අපිට පේනවා දැන් අර බිට්කොයින් සහ අනිකුත් සමහර කොයින් ගොඩක් අප් වුණාට මේ කොයින් එක බොටම් එකේ ඉඳන් 14ක් 15ක් වගේ පොඩි ප්‍රමාණයක් තමයි අප් වෙලා තියෙන්නේ. ඉතින්
එහෙම අප් නොවුන කියලා අප් වෙන්නේ නැහැ. නමුත් අපිට පේනවා මෙතන ලොකු ඩේලි chart එකේ consolidation එක තියෙනවා. ඉතින් Bollinger Band එක වගේ දාගෙන බැලුවොත් අපිට අනිවාර්යෙන් Bollinger Band squeeze වෙච්ච ස්වභාවයක් පේනවා. දැනට මේක බ්‍රේක් කරලා තියෙනවා. නමුත් daily candle එකක් අපිට පේනවා උඩ close වෙලා නැහැ. ඉතින් ඒක නිසා මෙතන low එකේ ඉඳන් මෙතන high එකට Fibonacci අපිට mark කරගන්න පුළුවන්. ඉතින් ඩේලි chart එකේ වගේ ලොකු consolidation එක ගිහිල්ලා තියෙන නිසා ලොකු movement එකක් එන්න පුළුවන්. ඕකෙන් හරියට උඩට ආවොත් එහෙම. දැන් ඩේලි ප්‍රධානම රෙසිස්ටන්ස් එකක් තියෙනවා. අපි ඔක කලින් ටෙලිග්‍රෑම් එකේ මාක් කියන්නේ ෂෙයා කළා 0.91 එකෙන්. ඉතින් ඕක හරියට ඩේලි කැන්ඩල් එකකින් බ්‍රේක් කරගත්තොත් මේ කොයින් එක සෑහෙන අප් වෙන ඉඩ කඩක් තියෙනවා. ඉතින් ඊට පස්සේ මේ ලෙවල් ටික මොනිටර් කරන් ඉන්න ආසන්නයෙන්ම තියෙන 0.85 4 hour mid එකක් තියෙනවා. ඩේලි mid එක තියෙනවා 83.86න්. ඊට පස්සේ 4 hour support එක තියෙනවා 82.35න්. ওই level වලට එනකොට පොඩි time frame වල bullish divergence වගේ හැදුනොත් එහෙම අපිට long trade වලට consider කරන්න පුළුවන්. ඊට පස්සේ daily ප්‍රධානම support එකක් තියෙන්නේ 0.766.2න්. කොහොමටත් CTK ටිකක් monitor කරන් ඉන්න. මේ consolidation එක එකෙන් හරියට එළියට આવොත් සැලකිය යුතු up movement එකක් යන්න ඉඩ කඩක් තියෙන නිසා. ඊට පස්සේ තව අනිවාර්යයෙන්ම වගේ මොනිටර් කරගෙන ඉන්න ඕන කොයින් එකක් තමයි ගැලා. ඉතින් මේ කොයින් එක කියන්නේ ෆන්ඩමෙන්ටලි හොඳ කොයින් එකක්. නමුත් අපිට පේනවා බිට්කොයින් වගේ කොයින් එක මේක අප් වෙලා නැහැ. ඊට අමතරව අපිට පේනවා පැහැදිලිවම ඩේලි chart එකේ bullish divergence එකක් තියෙනවා. ඉතින් ඒ කාරණාත් එක්ක මේ කොයින් එක ඉදිරියේදී අප් වෙන්න පුළුවන්. තව මේ හරියට consolidate වෙලා ඉතින් දැනට daily එක තියෙන resistance එකක් කිට්ටුවේ හින්දා මෙතනදී එකපාරට enter වෙන එකේ risk එකක් තියෙනවා. මම මේකෙත් අපිට monitor කරන් ඉන්න පුළුවන් level කිහිපයක් mark කරලා chart එකක් share කරන්නම් Telegram එකේ. ඒ level monitor කරන් ඉන්න. අනිවාර්යයෙන්ම මගේ trade වලට enter වෙන්න අවස්ථාවක් තියෙන්න පුළුවන්. ඒක නිසා ගැලා සම්බන්ධයෙන්ුත් මේ දවස්වල ටිකක් වැඩිපුර අවධානයෙන් ඉන්න. ඉතින් ওই කාරණා ටික තමයි මට මතක් කරන්න අවශ්‍ය වුණේ. සෙනසුරාදා ඉරිදා ටිකක් පරිස්සමින් ට්‍රේඩ් කරන්න. මොකද වොලියුම් අඩු නිසා මාකට් එකේ මැනිපියුලේෂන්ස් වැඩි වෙන්න පුළුවන්. ඉතින් රියල් මූවමන්ට් එකක් අපිට ඊට පස්සේ සම්දුදා තමයි ආයසරයක් බලාපොරොත්තු වෙන්නේ. පරිස්සමට ස්ටොප් ලොස් දාගෙන ට්‍රේඩ් කරන්න කියලා ඉල්ලා සිටිනවා. සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා හැමෝටම.